හොඳම දේ දරුවන්ට ක්‍රීඩා හා තරුණ කටයුතු ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව කටුවන ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති මහින්ද ගමාච්චි මැතිතුමාගේ උපදෙස් පරිදි ගරු උපසභාපතිතුමා සහ ගරු මන්ත්‍රීතුමන්ලාගේ පූර්ණ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබන හෙටලොව එළිය කරන දැයේ දූ දරුවන් වෙනුවෙන් නොමිලේ ගෙන එනු ලබන අධ්‍යාපන වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනකි මේ. හොඳයි එහෙනම් පුතේ අපි බලමු අපේ දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා ඉවර වෙලා නේද? බලන්න ඉරුගල් බණ්ඩාර සර් මෙච්චර වෙලාවක් උගන්වලා ඉවරලා. තාම එක ප්‍රශ්නයයි කරේනේ. හරිම දුර්වලයි යතින්නම්. එහෙමද? බලමු අපි නේද මේ විදිහට දුර්වලතා සහිත ප්‍රශ්න කීපයක් කරලා ඉවර වෙලා. බලමු මගේ පුතාලා ගොඩ යන විදිය. මොකද මම මේක කරනකොට වැඩක් විදියට ප්‍රායෝගික වැදගත් විදියට කරන්න ඕනේ. එහෙම නැත්නම් මේ ප්‍රශ්නයකට උත්තරයක් දීගෙන ඉවර වෙලා ඉස්සරහට ගියාම ඔයාට මේකේ තේරුමක් නැහැ. දවසකට කරන්න පුළුවන් ප්‍රශ්න සංඛ්‍යාව ප්‍රශ්න 5යිද? අපි ඒක හරියට කරලා තියමු නේද? මං ඉස්සරහට දිගටම මේ දේවල් ටික හරියට කරලා දෙන්නම්. ඔයාට කැමති නම් අභිමතයේ පරිදි මට ඕන නම් ප්‍රශ්නයකට උත්තරේ මාක් කරගෙන ඉස්සරහට යන්නත් පුළුවන්. මේ ක්‍රමය හොඳයි කියලා මම විශ්වාස කරනවා. බලන්න මානව ඩිම්බකෝෂයක් හා ගර්භාෂයක් තුළ සිදුවන වෙනස් වීම වලින් ප්‍රජනනයමයි අද අහුවෙන්නේ නේද? ශාකවල ලිංගික ප්‍රජනනයක් ගැන කතා කළා. දැන් තියෙනවා මානව ප්‍රජනනයක් ගැන කතා කරන්න. ඒක ගැන නම් පුතේ ලොකුවට කතා කරන්න බෑ. හරිද? එහෙම මොනවද එහෙම දවස් දෙකක් විතර කතා කරන්න වෙනවා. ඒ නිසා බලමු පොඩ්ඩක් පොඩි දේවල් ටිකක් මතක් කරන්න දීලා මානව ඩිම්බකෝෂයක් හා ගර්භාෂයක් තුළ සිදුවන වෙනස් වීම වලින් ඩිම්බකෝෂය තුළ සිදුවන ප්‍රධාන අවධියක් වන්නේ ඩිම්බකෝෂයක් තුළ සිදුවන ප්‍රධාන අවධියක් වන්නේ බලාගන්න. අපි බලමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් අරගන්න. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක්. ඒක ලස්සන කතාවල් ටිකක් තියෙන පුතා. නේද? ඇත්තටම ජීව විද්‍යාවේ සංකීර්ණයි කරුණු. ජීව විද්‍යාවේ හරිම සංකීර්ණ කරුණු. නමුත් පැහැදිලි කරන්න ගොඩක් වෙලාව යනවා. බලමුකෝ අපි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් අරගන්න. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් අරගන්නකෝ. ගොඩාක්ම සංකීර්ණව කියලා දෙන්නේ නේ. සරලව කියලා දෙන්නේ. මේ බලන්නකෝ. මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් අරගත්තොත් එහෙම පුතේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් තුල අහගන්න නේ අපේ ගෑනු ළමෙකුගේ නේ බඩේ යට කොටසේ මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිහිටනවා. මේ තියෙනවා ඩිම්බකෝෂ යුගලක්. මොනවා යුගලක්ද පිහිටන්නේ? ඩිම්බකෝෂ යුගලක් පිහිටනවා. මේ ඩිම්බකෝෂත් එක්ක සම්බන්ධ වෙලා නේද මේ තියෙන කඩ රැලි කියලා ටිකක් තියෙනවා. මීට අමතරව සයිලන්ට් කරන්න. මීට අමතරව මෙතන තියෙනවා මොනවද පැලෝපිය නාල. පැලෝපිය නාල යුගලක් තියෙනවා. පැලෝපිය නාල කඩ රැලි පැලෝපිය නාල. මේක තමයි ගර්භාෂය. නේ? ගර්භාෂයත් කොටස් තියෙනවා. ගර්භාෂය මේ තියෙන පැටිය ගර්භාෂ බිත්තිය. මේකට කියනවා අපි එන්ඩෝමෙට්‍රියමක් කියලා කියන්නත් පුළුවන්. හරිනේ? මේ ගැප් ගෙලක් වගේ තැනක්. මේ ගැප් ගෙල ඕනේ ඒවා මම සරල කොටස් ටිකක් විතර පැහැදිලි කරන්න. මේ මොනවද? යෝනි මාර්ගය. මේ තියෙන්නේ අපේ යෝනිය. හොඳට බලාගන්න. මේක තමයි ඊටාම සරලව මොකද්ද ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධානම කොටස් ටික. තව ඕනනම් ඉතින් මේවා වෙන් කළා කොටස් ටිකක් නම් කරන්න පුළුවන් නේද? අහගන්න. එතකොට මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් තියෙනවා. ඔයා දන්නවද මේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය? ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගෑනු ළමෙක් නේද? ඔය වැඩි වියටපත් වෙන තැන ඉඳලා. එහෙම නැත්නම් හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ ඉඳලා ඉස්සරහට මට කියලා දෙන්න වෙනවා. කරුණාකරලා හොඳින් බලාගන්න. පුංචි විස්තරයක් මම කතා කරන්නම් මේක ගැන. හරිද? ඔයා දන්නවද
මේක ආරම්භ වෙන්නේ මේ කතාව ආරම්භ වෙන්නේ අපේ මොලේ. අරගත්තොත් එහෙම මේකේ යටපැත්තේ තියෙන විශේෂ ග්‍රන්ථියක්. විශේෂ ග්‍රන්ථියක්. මේකට කියනවා මොන ග්‍රන්ථිය කියලාද? අදන්න හෝමෝන බර ගානක් එවන ග්‍රන්ථියක්. නේද? පිටියුටරිය. ආගන්න. පිටියුටරි ග්‍රන්ථිය. ගෑනු ළමෙක්ගේ වර්ධනය වීගෙන යන එක්තරා අවස්ථාවකදී ගෑනු ළමෙක් වර්ධනය වීගෙන යන එක්තරා අවස්ථාවකදී අපි හිතමු අවුරුදු 10 12 වගේ 13 වගේ ඔය අවස්ථාව කියලා හිතන්නකෝ. මේකෙන් එනවා විශේෂ හෝමෝන දෙකක්. ඉතා කෙටියෙන් කතා කරන්නම් මම. විශේෂ හෝමෝන දෙකක් එනවා. එකක් තමයි නේද? සිවුනිකා උත්තේජක හෝමෝනය. මේ බලාගන්න. එන පාටක් අරගන්න. මේකට කියනවා සිවුනිකා උත්තේජක හෝමෝනය. තව එකක් එනවා ලුටේකරන හෝමෝනය. අකුරු ලියන්න තමයි අමාරු මේක ටිකක් නේද? බලන්න මේකෙන් එනවා මේ ග්‍රන්ථියෙන් හෝමෝන දෙකක්. සිවුනිකා උත්තේජක හෝමෝනය සහ මොකද්ද බබා ඉක්මනට මට කියන්න ලුටේකරන හෝමෝනය. මේ හෝමෝන දෙක ඇවිල්ලි ඉවර වෙලා මේ ඩිම්බ කෝෂයට කියනවා. හොඳට බලා ගන්න. මේ ඩිම්බ කෝෂයට කියනවා ඕන්න දැන් වැඩේ පටන් ගන්න කාලේ හරි. මේ කෙල්ල දැන් පොඩි කෙල්ලෙක් නෙවෙයි දැන් මේ කෙල්ල ලොකු කෙල්ලෙක් වෙන්න යන්නේ දැන්. නේද? දැන් මේක ඇතුලේ තියෙනවා ගෑනු ළමෙක් උපදිද්දිම ඩිම්බ විශාල සංඛ්‍යාවක්. ඩිම්බ නෙමෙයි පුතේ. ඩිම්බ හැදෙන්න ඕනේ නිකන් මාතෘ සෛල වාගේ මේවට කියනවා ඩිම්බ නිකන් මේක සිවුනිකා. නේද? කියන්නේ ඩිම්බයක් ඇතුලේ තියාගෙන ඩිම්බයක් වර්ධනය වෙන්න ඩිම්බයක් ඇතුලේ තියාගෙන ඉන්න කුඩා සෛල වාගේ જાතියක් තියෙනවා. මේවට කියනවා නේද? සිවුනිකා. සිවුනිකා. ප්‍රාථමික සිවුනිකා. සිවුනිකා කියලා කියන්නේ ඩිම්බ හදන්න මූලික වෙන විශේෂ කොටසක්. සිවුනිකා. ඔන්න දැන් මේ සිවුනිකා උත්තේජක හෝමෝන එනවා. මම ඉතා කෙටියෙන් කියලා දෙන්නේ. සිවුනිකා උත්තේජක හෝමෝන එනවා. හෝමෝන ගැන විතරයි මම මෙතෙන්දි කියලා දෙන්නේ. සිවුනිකා උත්තේජක හෝමෝනය ඇවිල්ලි ඉවර වෙලා ඩිම්බ කෝෂය ඇතුළට තට්ටුවක් දාලා කියනවා "ඒයි දැන් හරි දැන් ඔය හිටියනේ අවුරුදු 12 13ක් විතර. ඔන්න දැන් ඩිම්බයක් හදාගන්න කාලේ හරි. තාම මේ කෙල්ලගේ ඩිම්බ නැහැ. ඩිම්බයක් හදාගන්න කාලේ හරි. දැන් හරි සිවුනිකා උත්තේජක හෝමෝන ඇවිල්ලි ඉවර ඩිම්බ කෝෂයට කියනවා දැන් හදාපිය මොකද්ද? ඩිම්බයක් හදාපිය. ඩිම්බයක් හදන්න ගියාම බබා හොඳට බලා ගන්නකෝ. ඩිම්බයක් හදන්න ගියාම මේ ඩිම්බය ප්‍රාථමික සිවුනිකාවක් විදියට තියෙනවා මේ ඩිම්බය. මේක ද්විතීක සිවුනිකාවක් විදියට ඇවිල්ලා ඊළඟට ඔය ග්‍රාෆීය සිවුනිකාවක් කියලා කියනවා. ඔහොම වෙලා ඔයා බලන්න ඒක අච්චුපත උදව් කරගෙන බලන්න මම ඒ ටික ගැන කතා කරන්න යන්නේ. එහෙම වුණොත් එහෙම මට ලොකු විස්තරයක් කතා කරන්න යනවා. ඔන්න පුතේ දින 14ක් ඇතුළතදී මේ සිවුනිකා උත්තේජක හෝමෝනේ ඇවිල්ලා දින 14ක් ඇතුළතදී පළවෙනි දිනේ සිට 14 මෙන්න 14 වෙනි දිනේදී මේ ඩිම්බ කෝෂයෙන් එක ඩිම්බයක් නිදහස් කරනවා. එක ඩිම්බයක් නිදහස් කරනවා. මේකෙන් එක ඩිම්බයක් ඩොග් ගාලා නිදහස් කරනවා. ඊට පස්සේ මේ කඩරැලි වලින් මොකද කරන්නේ මේ ඩිම්බය මෙම කරලා ඇතුළට ඇදලා ගන්න මෙන්න පැලෝපිය නාලයට. දැන් මෙන්න මේ යෝධයා මෙතන ඉන්නේ. කවුද මේ? ඩිම්බයා ඉන්නේ. හරිද? ඩිම්බයා ඉන්නවා මෙතන. ඩිම්බයා මෙතන ඉන්නේ. ඔයා දන්නවද මේ ASCII කවුරු හරි එකෙක් වැරදිලා හරි ශුක්‍රාණුවක් එව්වොත් තැපැලෙන් දෙවන්නේ. තැපැලෙන් දෙවන්නේ. ශුක්‍රාණු තැපැලෙන් ඉවලා වැඩක් නෑ බබා. බාහිර උෂ්ණත්වයට නිරාවරණය වෙච්ච ගමන් මොකද දන්නවද වෙන්නේ? ශුක්‍රාණු විනාශ වෙනවා. මොකෙක් හරි වාහේ කෙනෙක් අපි හිතමු මෙන්න මේ යෝනි මාර්ගය තුලින්. ඔන්න ඇදලා දැම්ම මොනවා ටිකක්ද? ශුක්‍රාණු ටිකක්. මහා සભ્યයි ඒක නේද? නෑ නේ අසභ්‍ය නෑ සාමාන්‍ය ක්‍රියාවලියක් බලා ගන්න. ඔන්න ශුක්‍රාණු ටිකක් ඇදලා දැම්ම උඩට. දැන් මේ ශුක්‍රාණු ඔන්න බලන්න දැන් මේ ගිහිල්ලා ඉවර වෙලා. වැරදිලා හරි මේ ඩිම්බයත් එක්ක එකතු වුණොත් එහෙම. වැරදිලා හරි ඩිම්බයත් එක්ක එකතු වුණොත් එහෙම අර පරාගය ඩිම්බය එකතු වුණා වගේ තමයි ශුක්‍රාණුයි ඩිම්බය එකතු වුණාම. දැන් මොකද වෙන්නේ ඩොග් ගාලා මේ බලන්න. ශුක්‍රාණුයි ඩිම්බය එකතු වුණා. මෙන්න බුලේ සංසේචනයක් වෙලා ළමෙක් හැදෙන්න හදන්නේ.
ළමයා හැදුනොත් එහෙම පැටියෝ පැලෝපියනාලය ඇතුළේ නෙමෙයි හැදෙන්නේ. ළමයා හැදුනොත් එහෙම පැලෝපියනාලය ඇතුළේ නෙමෙයි හැදෙන්නේ. මේ ඕදෑ ටික මෙහෙම ඇවිල්ලි ඉවර වෙලා මේ ගර්භාෂ බිත්තිය තැම්පත් වෙලා මෙන්න මේක පිරෙන්න තමයි කවදක හරි ළමයෙක් හැදෙන්නේ. මේක පිරෙන්න ළමයෙක් හැදෙන්න නම් මේ සීන් එක වෙන්න හදනකොට මොකද්ද මේ සීන් එක? සිවුනිකා උත්තේජක හෝමෝනය ආවා. මේ බලන්න මෙතනින් සිවුනිකා උත්තේජක හෝමෝනය ආවා. මේ බලන්න මෙතනින් සිවුනිකා උත්තේජක හෝමෝනය ඇවිල්ලා සිවුනිකාවට තට්ටු කරලා කියනවා "ඒයි දැන් අවදි වෙයන්." දැන් ඔන්න ඩිම්බේ හදන්න කාලේ හරි කියලා කියනකොටම තේරෙනව නේද? දැන් මෙයා දන්නවා මේක තට්ටුව දානකොටම 14 වෙනි දවසේදී ඩිම්බේ හැදෙනවා. මෙතනින් තට්ටුව දානකොටම බබා 14 වෙනි දවසේ ඩිම්බේ හැදෙනවා. තට්ටුව දානකොටම 14 වෙනි දවසේ ඩිම්බේ හැදෙනවා. 14 වෙනි දවසේ ඩිම්බේ හැදුනහම මේ අස්සට ශුක්‍රාණුවක් ගියොත් එහෙම ඒ මදිවට අලි මදිවට හරක් කිව්වා වාගේ ඒ පාර දැන් ඩිම්බේ හැදුන මදිවට ළමයෙකුත් හැදෙනවා. ළමෙක් හැදුනොත් හැදෙන්නේ ගර්භාෂය. ඒක නිසා මෙයා මේ බලන්නකෝ. මෙයා ඩිම්බ හදනකොට මෙයා කෝල් එකක් දෙනවා ගර්භාෂයට. මෙයා කෝල් එකක් දෙනවා ගර්භාෂයට. ඒයි මෙන්න මෙහෙ ඩිම්බයක් හැදෙන්න යන්නේ. මෙහෙ ඩිම්බයක් හැදෙන්න යන්නේ. දවස් 14කින් ඩිම්බේ හැදෙනවා. දවස් 14කින් ඩිම්බේ හැදෙනකොට ශුක්‍රාණුවක් ආවොතින් එහෙම උඹට වැඩ ගොඩක් තියෙනවා. ගර්භාෂයට මේ කියන්නේ. ගර්භාෂයට කියන්නේ. උඹට වැඩ ගොඩක් තියෙනවා. ඒ නිසා දැන් උඹ මොකද කරන්න ඕනේ? උඹ ලෑස්ති වෙයන්. ඔන්න ළමෙක් හදාගන්න ලෑස්ති වෙයන් කියලා. ඔන්න ගර්භාෂයට පණිවිඩයක් යවනවා. බුදු අම්මේ බලාපන් දැන් වෙච්ච වැඩේ මගේ පුතේ. ගර්භාෂයට පණිවිඩයක් යවුවා. ඔන්න දැන් ගර්භාෂයෙන් දැන් ලෑස්ති වෙන්න එපා. පළවෙනි දවසේදී මේ බලන්න හරි ලස්සන කතාවක් මේක හොඳේ. මේක මතක තියාගන්න හොඳට. මේකෙන් ආව සිවුනිකා උත්තේජක හෝමෝනය. සිවුනිකා උත්තේජක හෝමෝනය ඇවිල්ලා හොඳට බලා ගන්නකො. ඩිම්බ කෝෂයට තට්ටුව දානකොටම ඩිම්බ කෝෂයත් ගර්භාෂයට කෝල් එකක් දෙනවා. නේද? උඹත් ලෑස්ති වෙනකොට දැන් මමත් ලෑස්ති වෙන්න හදන්නේ. තවත් දවස් 14කින් බඩු එනවා. තවත් දවස් 14කින් ඩිම්බ එනවා. මේ ASCII ශුක්‍රාණුවක් ආවොත් එහෙනම් උඹට තමයි වැඩ තියෙන්නේ. ඒක නිසා දැන් මම ලෑස්ති වෙන්න යන්නේ. උඹත් ලෑස්ති වෙයන් කියලා ගර්භාෂයට කෝල් එකක් දෙනවා. කෝල් එක දෙන්නේ ඩිම්බ කෝෂෙන්. ඩිම්බ කෝෂෙන් කෝල් එකක් විදිහට යවන්නේ මොනවද එකක්ද? හෝමෝන දෙකක්. මෙන්න එක්කෙනෙකුගේ නම පැටියෝ ඊස්ට්‍රජන්. අනිත් එක්කෙනාගේ නම තමයි ප්‍රොජෙස්ටරෝන්. බලන්නකෝ. එක්කෙනෙක් ඊස්ට්‍රජන් අනිත් එක්කෙනා ප්‍රොජෙස්ටරෝන්. දැක්ක නේද? හෝමෝන කතාවක් තියෙන්නේ. හෝමෝන කතාවක් තියෙන්නේ. මොකද්ද මේ හෝමෝන කතාව? මොකද්ද මේ හෝමෝන කතාව? බලා ගන්න හොඳට අහගන්න. මෙන්න මෙතන තියෙනවා ග්ලෑන්ඩ් එකක්. ග්ලෑන්ඩ් ග්‍රන්ථියක්. මේ ග්‍රන්ථියෙන් එවනවා හෝමෝන දෙකක්. මොකක්ද වෙන්නේ? සිවුනිකා උත්තේජක හෝමෝනය මේ කෙල්ලෙක් මෙම් ගිහිල්ල ඉවරලා අවුරුදු 12 13 වගේ කාලෙ වෙනකොට මෙන්න හිටි ගමන් මෙයා එවන හෝමෝන දෙකක්. සිවුනිකා උත්තේජක හෝමෝනය සහ ලුටෙයිකරණ හෝමෝනය. සිවුනිකා උත්තේජක හෝමෝනයයි ලුටෙයිකරණ හෝමෝනය කියලා කියන හෝමෝන දෙක එවලා. මේ හෝමෝන දෙක ඉවරලා ඩිම්බ කෝෂයට සෙට් වෙනකොටම ඩිම්බ කෝෂයෙන් හෝමෝන දෙකක් යවනවා. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. එහෙනම් ඔයා හිතන්නකෝ මෙන්න මෙතන තිබ්බා. ඩිම්බ කෝෂයේ සිද්ධ වුණා වෙනස් වීම දෙකක්. මේ බලන්න. මුලින්ම තියෙන මේ පළවෙනි කතාව සිවුනිකා උත්තේජක අවධියක් මේ තියෙන්නේ. සිවුනිකා උත්තේජක හෝමෝනය මගින් පාලනය කරන මේ පළවෙනි අවධිය තියෙන්නේ. ඩිම්බ කෝෂය තුල. අපෙන් අහලා තියෙන ගර්භාෂය තුලනේ මම ඒක නිසා ගර්භාෂය තුල ඒකට වැඩි අවධානයක් යොමු කරන්නම්. මේ බලන්න ඩිම්බ කෝෂය තුල සිවුනිකා උත්තේජක හෝමෝනය මගින් පළවෙනි අවධිය ගෙනියනවා. ඊට පස්සේ ලුටෙයිකරණ හෝමෝනය මගින් දෙවෙනි අවධිය ගෙනියනවා. මේ හෝමෝන දෙක ඇවිල්ලා ඉවර වෙලා පළවෙනි දවස් 14 සිවුනිකා උත්තේජක හෝමෝනය මගින් දෙවෙනි දවස් 14 ලුටෙයිකරණ හෝමෝනය මගින් හෝමෝන දෙක මගින් කාර්යයන් දෙකක් සිද්ධ කරනවා. තේරෙනවනේ අච්චුපත කියෙව්වහම ඔයගොල්ලොන්ට පොඩි උදව්වක් හම්බ වේවි මේකට මොනවද මේකද වෙන්නේ කියලා. ප්‍රාථමික සිවුනිකාව ද්විතීක සිවුනිකාවක් බවට පත් වෙලා මේකෙන් ඊට පස්සේ දවස් 14 වෙනි දවසේදී ඩිම්බයක් ඩොග් ගාලා එළියට ඇවිල්ලා ඊළඟට පීත දේහයක් නේද ශ්වේත දේහයක් බවට පත් වෙලා අර ඩිම්බය නිපදවපු එක වටේට තිබිච්ච ආවරණය පරිහානියට පත් වෙලා යන කතාවක් තමයි මේ ඩිම්බ කෝෂය ඇතුලේ සිද්ධ වෙන්නේ. ඩිම්බ කෝෂය ඇතුලේ මේ දේ වෙනකොටම ගර්භාෂය ඇතුලේ ඊට සමානව දේවල් ටිකක් සිද්ධ වෙනවා. එයි ඩිම්බ කෝෂය ඇතුලේ ඩිම්බේ 14 වෙනි දවසේ එනකොට තේරෙනව නේද? මේක ලෑස්ති කරන්න එපා. මනමාලය මගුලේ ඉඳලා එනකොට ගෙදර ලෑස්ති කරලා තියෙන්න එපා. නේද? රතිඤ්ඤා පත්තු කරන්න සෙට් එකක් ඉන්න ඕනේ. තව නේද? බෙර ගහන්න රබන් ගහන්න නේද? මල් වෙඩි හදන්න කට්ටියක් ඉන්න ඕනේ. මනමාලය හරෙන් එනකොට පිටත් වුණා කියලා ආරංචි වුණාම මෙහෙ මොකද කරන්නේ මගුල් ගෙදර? කට්ටිය ගොඩක් ලෑස්ති. ඒ වගේ මනමාලය මෙන්න මගුලෙන් පිටත් වෙනවා මේ බලන්න.
14 වෙනි දවසේදී මෙන්න බලන්න ගෙදර ලෑස්තිය. මේ තමයි ගෙදර ලෑස්ති වෙන හැටි. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් මගේ. වැඩේට සෙට් වෙනවා පළවෙනිට ඊස්ට්‍රජන්. ඊස්ට්‍රජන් ඇවිල්ලා බලනවා බුදු අම්මේ පුතේ මේ ගර්භාෂ බිත්තියේ තියෙන්නේ. මේ ඔක්කොම ක්ලීන් කරලා දාන්න දෙපානේ. මේක දැන් මහා උලක් වාගේ. මේ ගර්භාෂ බිත්තිය මොනවද තියෙන්නේ දැන්? මේ ගර්භාෂ බිත්තිය පැටියෝ අවුරුදු 12ක් 13ක් පරණයි. හරිද? අපි නිකන් ඉරේසර් එකක් අරගෙන බලමු අපි ඉරේස් කරගන්න පුළුවන්ද කියලා. පුළුවන්. එහෙමත් පුළුවන්. අපි මේ ගර්භාෂ ක්ලීන් කරලා දාන්න හදන්නේ. ඒක පොඩි ජොලියක් තියෙනවා නේද බලාගන්න. ඔන්න ගර්භාෂය ඇත්තටම ක්ලීන් කරලා දාන්න හදන්නේ. හරිද? බලාගන්න. ඔන්න දැන් ගර්භාෂය ඇතුලේ මේ බිත්තිය පැටියෝ මේ වෙනකොට අවුරුදු 12ක් 13ක් මේ කෙල්ලගේ පරණයිනේ. ඔයා දන්නවද අලුත් බබෙක් එනකොට අපි ගෙදර තියෙන ඇඳ ඇතිරිලි පවා මොකද කරන්නේ? ලස්සනට සුද්ධ කරලා ඉවර වෙලා නේද? අලුත් ඒවා දාලා එහෙම කරලා මේ පරිසරය ලස්සනට හදන්න දෙපේ. එහෙනම් මෙතනත් මේ පරිසරය ලස්සනට හදන්න යන්නේ දැන් අපි. හරිද? අපි නෙමෙයි මේ ඊස්ට්‍රජන් කරන්න යන්නේ. ඊස්ට්‍රජන් බලනවා මේ පළවෙනි දවසේම මේක වෙන පළවෙනි දවසේම තට්ටුව දාපු පළවෙනි දවසේම ඩිම්බේට අවදිවන් කියලා කියන පළවෙනි දවසේම කියනවා හරි දැන් වැඩේ තවත් දවස් 14කින් සෙට් වෙන්න යන්නේ. මේ තියෙන ගර්භාෂ බිත්තිය තියෙනවා මේ එන්ඩෝමෙට්‍රියම ගර්භාෂ බිත්තිය සම්පූර්ණයෙන්ම ගලවලා දාපන්. ඊස්ට්‍රජන් කියන්නේ බුදු අම්මේ මේක කෙල්ලෙකුට මොනතරම් වේදනාවක් ඇද්ද? අපි දන්නේ නැහැ ඒක. නේද? අපි දන්නවා මේක වේදනාකාරී කියලා. ඔයා හිතන්න නේද? ඔයාගේ හැමේ මතු පිට තට්ටුව අයින් කරලා දානවා. බ්ලේඩ් එකක් වගේ එකක් අරගෙන ගලවලා දානවා කියලා හිතන්නකෝ. ඒ වගේ සීන් එකක් නෙවෙයි වෙන්නේ. මේ ගර්භාෂයේ තියෙන මේ මතු පිට බිත්තිය සම්පූර්ණයෙන්ම ගලවලා මේම ගලවලා දාලා ඉවර වෙලා මේ එන්ඩෝමෙට්‍රියම ගලවලා මේ යෝනි මාර්ගය හරහා දින 2ක් 3ක් විතර කාලයක් ලේත් එක පිට කරලා දානවා. රුධිරයත් එක්ක චූටි පටක කොටස් මේ ඔක්කොම පිට කරලා දානවා. තේරෙනවද? මේක දින 2ක් 3ක් විතර තියෙනවා. මේක දින 2ක් 3ක් විතර තියෙනවා. 3ක් විතර කියලා හිතන්නකෝ. නේද? දින 4ක් කිව්වත් කමක් නැහැ. දින 2ක් 3ක් විතර. එයාට මෙහෙම ගිහිල්ලා ඉවර වෙලා ඊළඟට දින 3ක් විතර මේ රුධිරය ටික පිට කරලා දාලා ඊළඟට මොකද වෙන්නේ? මේ ටික අයින් කරන දැන් ගර්භාෂ බිත්තිය අයින් කරනවා. අවුරුදු 13ක් විතර පරණ ගර්භාෂ බිත්තිය අයින් කළා දාලා ඉවර වෙලා අනේ අම්මේ මේ ලස්සනට අලුත් ගර්භාෂ බිත්තියක් මෙයා හදනවා. රුධිර කේශනාලිකා ගොඩාරයක් තියෙනවා මෙයාගේ. අලුත් ලස්සන නේද? අහගන්න අර නිකන් රන්වන් පාට වෙන ගස් ලැබු ගෙඩියක බිත්තිය වාගේ ලස්සන ගර්භාෂ බිත්තියක්. දැන් මේ ටික අයින් කරානේ. මේ ටික අයින් කළා නේද? මේ ටික අයින් කරා. මේ ඔක්කොම අයින් කරා. මේ හද්ද පරණ බිත්ති මේව අයින් කරා. මේ ඔක්කොම අයින් කළා. අලුත් බිත්තියක් හැදුවා. දවස් 10ක් විතර යනවා. නේද? දවස් 10ක් විතර යනවා මේ බලන්න. අලුත් ලස්සන බිත්තියක් හැදුවා. අලුත් ලස්සන ගර්භාෂ බිත්තියක් හදාගෙන ඉවර වෙලා මම ලෑස්ති වෙලා ඉන්නවා. හරි. ඔයා එන්නකෝ. ඩිම්බේ එන්නකෝ නේද? ඩිම්බේ එන්නකෝ දැන් මෙතෙන්ට එන්නකෝ. ශුක්‍රාණුවකුත් එනකන් ලෑස්ති වෙලා ඉන්න. දැන් ගෑනු ළමයෙක් වැඩි වියටපත් වෙච්ච ගමන් පළවෙනි දවස් 14 දිම ශුක්‍රාණු වෙනවද? එහෙම එන්නේ නැහැ පුතා. ඒක මහා අසභ්‍යයි. එහෙම එන්නේ නැහැ. තේරෙනවද? මේ ගෑල් ළමයෙක් ඉතින් ඉන්නවා දැන් අවුරුදු 20ක් 25ක් වෙනකන් ඉන්න. දැන් අද කාලේ ඉන්නේ උන් නම් එච්චර ඉන්නවද කියලා කියන්න මම දන්නේ නැහැ. නමුත් මෙයා ඉන්නවනේ ටික කාලයක් යනකම්. තේරෙනවද? ඒක නිසා මෙයා දැන් ගර්භාෂ බිත්තියත් ලෑස්ති කරගෙන ඊස්ට්‍රජන් තමයි මේක කරන්නේ. ඊස්ට්‍රජන් ගර්භාෂ බිත්තියත් ලෑස්ති කරගෙන බලාගෙන ඉන්නවා. කවුරු වෙනකන්ද? ශුක්‍රාණුවක් එනකම් බලාගෙන ඉන්න මේ ඩිම්බෙත් එක ළමයෙක් හැදෙනකම්. අනේ අම්මේ ඩිම්බයක් දවස් දෙකක් බලාගෙන ඉන්නවා. ශුක්‍රාණුවක් එන පාටක් නැහැ. එහෙනම් දැන් ගර්භාෂ බිත්තිය ඇඳ ඇතිරි දාලා ලෑස්ති කරගත්තට වැඩක් නැහැ. ආන්න පුතේ දැන් ඉදිච්ච ගස් ලැබු ගෙඩියක බිත්තිය වාගේ හොඳට ලස්සන රන්වන් පාට වෙලා හොඳට ලස්සනට හැදිච්ච ගර්භාෂ බිත්තිය තියෙනවා නේද? ආන්න. ඊතුරු දවස් 14 මෙතන දැන් දවස් 14ක් ගියා. තේරුණාද? මෙතන දවස් 4ක් කියලා හිතන්නකෝ. මෙතන මේ ටික දවස් 10ක් කියලා හිතන්නකෝ. දවස් 14ක් ගියා. ඔන්න දවස් 14 වෙනි දවසෙන් පස්සේ 28 වෙනි දවස දක්වා මෙයාගේ වෙනවා. මේ බලන්න පළවෙනි දවස් 14 ගර්භාෂය ඩිම්බ කෝෂය තුළ සිද්ධ වුණා වෙනස් වීම. දෙවෙනි දවස් 14 තුලත් ඩිම්බ කෝෂය තුළ වෙනස් වීම. ඒකට පැරලල් කියලා කියන්නේ මොකද? ඒකට සමාන්තරව ගර්භාෂය තුලත් වෙනස් වෙනවා. පළවෙනි දවස් 14 ඊස්ට්‍රජන් වලින් කරා. දෙවෙනි දවස් 14 කියන්නේ ප්‍රොජෙස්ටරෝන් වලින් කරා. ශරීර උෂ්ණත්වය එහෙම පොඩ්ඩක් වැඩි වෙන කාලයක් මේ කාලේ. මේ කාලේදී පුතේ මේ ගර්භාෂ බිත්තිය එන්න තව තවත් වර්ධනය වෙලා තේරෙනව නේද?
පොඩි පොඩි දේවල් ශ්‍රාව්‍ය වෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේකට කියනවා අපි ලස්සන නමක් ශ්‍රාවී අවදිය කියලා. ලියන්න ඉඩ නැහැ. ශ්‍රාවී අවදිය. ශ්‍රාවී අවදිය. මේකුත් දේවල් ශ්‍රාවය වෙලා 28 වෙනි දවසේදී මේ පැත්තේ ඩිම්බ කෝෂෙන් නැතුව ආයි එනෝ සිවුනිකා උත්තේජක හෝමෝනේ හැදෙන් පළවෙනි ඩිම්බේ හැදුවා. පළවෙනි ඩිම්බේ හැදුවට වැඩක් උනේ නැහැ. ඇයි? පළවෙනි ඩිම්බේ මෙලෝ රහක් නැතුව මැරිලා ගියා. ශුක්‍රාණුවක් ආවේ නැහනේ. වැඩේ අතාරින්නේ. ආයි මේකෙන් එවනවා සිවුනිකා උත්තේජක හෝමෝනේ හා ලුටේකරන හෝමෝනේ. එවන්නේ හැබැයි මේ පැත්තේ ඩිම්බ කෝෂයට නෙවෙයි. හරි දැන් උඹ ඩිම්බයක් හැදුවනේ. මුරුං ගාලා මෙහෙම එවනවා මේ පැත්තට. හා දැන් මේ මාසේ උඹ හදාපන් එක. මේ මාසේ උඹ හදාපන් කියලා මෙතන ඩිම්බය හදනකොට මෙයා යවන මේකට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ආයි ගර්භාෂ බිත්තිය බින්දලා දාපන්. අන්නේ අම්මේ පුතේ. මෙතනින් එහාට ආයි අර වගේ ගර්භාෂ බිත්තිය එහෙනම් හැම දින 28කටම වතාවක් මේ ගර්භාෂ බිත්තිය ගෑනු ළමයෙකුගේ බින්ද වැටෙනවා. කවදක හරි ශුක්‍රාණුවක් එනකන්. කවදක හරි ශුක්‍රාණුවක් එනකන් මේ ගර්භාෂ බිත්තිය මොකද වෙන්නේ? හැම දින 28කටම වතාවක් බින්ද වැටෙනවා. මේකට කියනවා ඔසප් චක්‍රයක් කියලා. මොකද්ද කියන්නේ? ඔසප් වීමක්. ඔසප් චක්‍රයක් නැත්නම් මෙන්ස්ට්‍රියල් සර්කල් එකක් කියලා කියනවා අපි නේද? ඔය මෙන්සස් වෙනවා කියලා කියන්නේ. තේරෙනවද? ඕක තමයි ඔය කතාව. ඕක සරල කතාවක්. ඕක ලැජ්ජාවටපත් වෙන කාරණාවක් නෙවෙයි මේක. මේ ගර්භාෂ බිත්තිය බින්ද වැටලා මෙතනින් අයින් වෙන එකනේ ඔය කියන්නේ. එතකොට මෙන්න මේ ටිකේදී තමයි නේද? හොඳට බලාගන්න. ගර්භාෂ බිත්තිය හැදුනේ ලස්සනට හැදුනේ. ගර්භාෂ බිත්තිය ලස්සනට හැදිච්ච නිසා මේ ටිකට කියනවා අපි ප්‍රගුණන අවධියක් කියලා. මේ ටිකේදී තමයි ගර්භාෂ බිත්තිය අර බින්ද වැටුනේ. තේරුණා නේද? ආර්තවය සිද්ධ වුණා. රුධිරයත් එක්ක පට කොටස් පිට වුණා. මේ ටිකට කියනවා අපි ලස්සන නමක් ආර්තව අවදිය. දැන් බලන්නකෝ. එහෙනම් මේකේ අවදි තුනක් තිබ්බා. හොඳේ. අකුරු කුරුමිනිය ඩුවාගේ කියලා හිතන්න එපා. මේ බලන්න ආර්තව අවදියක් තිබ්බා. පැහැදිලිද? ආර්තව අවදියක් තිබ්බා. ඊළඟට ආර්තව අවදිය අර ටික කැඩිලා බින්දිලා ගියන් පස්සේ අලුතෙන් බිත්තිය හැදුණනේ. මේ දෙවනි අවදිය. මේකට කියනවා ප්‍රගුණන අවදිය. මේක ප්‍රගුණන අවදිය. දෙවනි අවදිය. දවස් 14න් පස්සේ මේකේ නොයෙකුත් දේවල් ශ්‍රාව්‍ය වෙමින් මේ ගර්භාෂ බිත්තිය පරිහානියටපත් වෙනවා. මේකට කියනවා ලස්සන නමක් ශ්‍රාවී අවදිය. බලන්න එහෙනම් බලන්න. ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන කතාව දෙකක් මොකද්ද පුතේ? ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙන්නේ ඉක්මනට මට කියන්න. ඩිම්බ කෝෂය තුල සිවුනිකා උත්තේජක හෝමෝනය මගින් පළවෙනි අවදිය සම්පූර්ණ කරනවා. ලුටේකරන මේකට කියන ලුයුටියල් අවදිය. ලුයුටියල් අවදිය. මෙන්න එහෙනම් ඩිම්බ කෝෂය තුල සිද්ධ වෙනවා සිවුනිකා උත්තේජක අවදියක් තියෙනවා, ලුයුටියල් අවදියක් තියෙනවා. ඊට අමතරව ගර්භාෂයේ තියෙන ගර්භාෂයේ බිඳ වැටෙන පළවෙනි දවස් 3 ආර්තව අවදිය. ඊට පස්සේ මේක ගොඩ නැගෙන දවස් ටික ප්‍රගුණන අවදිය. ගොඩ නැගෙන දවස් ටික මොකද්ද? ප්‍රගුණන අවදිය. ඊළඟට මොකද්ද? අන්තිමට තියෙන්නේ ශ්‍රාවී අවදිය. දින 28න් පස්සේ ආයෙ වතාවක් මේ දේම වෙනවා. එහෙනම් මේක තමයි පුතේ ශ්‍රේ ප්‍රජනක පද්ධතියක් සම්බන්ධව ඊටාම වැදගත් කාරණාවල් ටික. පැහැදිලි නේද? ඒක නිසා ඔයා මේ හෝමෝන ක්‍රියාවලිය දැනගන්න ඕනේ. සිවුනිකා උත්තේජක හෝමෝන නිසා මේක එන්නේ මොලේ. මේ බලන්න මොලේ යටපැත්තේ තියෙන ග්‍රන්ථියකින් පිටියුටරි ග්‍රන්ථියෙන්. මේක එනවා සිවුනිකා උත්තේජක හෝමෝන නිසා ලුටේකරන හෝමෝනේ මේ දෙක ආවා. ඒ දෙක ඇවිල්ලා දැනුම් දෙනවා ඩිම්බ කෝෂයට. ඒ දෙක ඇවිල්ලා ඩිම්බ කෝෂයට දැනුම් දෙනකොටම ඩිම්බ කෝෂය දැනුම් දෙනවා කොහෙටද? ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නෙවලා ගර්භාෂයට. එහෙනම් සිවුනිකා උත්තේජක හෝමෝනේ ලුටේකරන හෝමෝනේ නිපදවන්නේ කොහෙන්ද? ඉක්මන මට කියන්න. මේ හෝමෝන දෙක නිපදවන්නේ පිටියුටරි ග්‍රන්ථියේ. මේ හෝමෝන දෙක ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් නිපදවන්නේ කොහෙන්ද? ඩිම්බ කෝෂයෙන්. මේවා සැරට ප්‍රශ්න වලට අහනවා. මේ ටික හරියට අවබෝධ කරගත්තා නම් මගේ පුතාට මෙතනින් එහාට මහ ලොකු දෙයක් මේක ඇතුලේ නෑ වාගේ මම හිතන්නේ. තේරෙනව නේද? ප්‍රශ්නට යමුද පොඩ්ඩක් බලන්න නේද? ප්‍රශ්නෙට යමු බලන්න. බලන්න මේ ප්‍රශ්නේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඔයා මේක ගැන කෙටිසටහන් ලියන්න ඕනේ. හරිද? දැන් ඔන්න අද කෙටිසටහන් දෙකයි ඔයා මේ වීඩියෝ එක බලුවා නම්. ඔය කෙටිසටහන් දෙක ලියන්න. මගෙත් එක්ක ඉමු බලන්න ටිකක් ඉස්සරහට මොනවද මෙයා කරන්න යන්නේ කියලා නේද? අද පළවෙනිම දවසනේ. පළවෙනිම දවස නිසා ගොඩක් වේගයක් පවත්වා ගත්තේ නෑ මම. ඔයා මට පොඩ්ඩක් පුරුදු වෙනකන්, හුරු වෙනකන් මේ වීඩියෝ මාලාවට පොඩ්ඩක් හුරු වෙනකන් බලන්න. ඔයා දැන් තනියම උත්තරේ කියන්න බලන්න. මානව ඩිම්බ කෝෂය හා ගර්භාෂය තුළ සිදුවන වෙනස් වීම වලින් ඩිම්බ කෝෂය තුළ සිදුවන ප්‍රධාන අවධියක් වන්නේ ඩිම්බ කෝෂය තුළ. ඩිම්බ කෝෂය තුළ බලන්න ගර්භාෂය තුළ අවධි තුනයි. මොකද්ද පළවෙනි අවධිය? ඉක්මනට කියන කඩාගෙන වැටෙන එක. දැන් කියන්න ආර්තව අවධිය.
දින 4ක් කියලා හිතන්න. ඊළඟට ඉතුරු දින 10 ගොඩ නැගෙනවා. ගර්භාෂ විත්තිය ලස්සනට ගොඩ නැගෙනවා. ප්‍රගුණනාවදිය. ප්‍රගුණනාවදිය. මේකට දින 10යි. දින 10යි. ඔන්න දවස් 14 හරි. දැන් ලෑස්ති වෙලා ඉන්නවා. හරියන්නේ නැහනේ. මේ ටික පාලනය කරන්නේ කවුරු මගින්ද? ඊස්ට්‍රොජන් මගින් පාලනය කරන්නේ. ඊළඟට මෙතන එහා පැත්තට තියෙනවා මොන අවධියක්ද? ශ්‍රාවී අවධියක්. මේක දින 14ක් තියෙනවා. එතන මෙතන දින 14යි ඔක්කොම. මෙතන දින 14යි. ඔක්කොම පුතේ මේ චක්‍රය ඉවර වෙන්න යනවා. දින කීයක්ද? දින 28ක්. මේ ගර්භාෂය තුළ සිද්ධ වෙන ප්‍රධාන අවධි තුල. ඊළඟට මොකද්ද? ඩිම්බ කෝෂය තුළ මේකට සාපේක්ෂව ඩිම්බ කෝෂය තුළ අපි පළවෙනිටම ලියන්න ඕනේ ඒක. ඩිම්බ කෝෂය තුළ. ඩිම්බ කෝෂය තුළ ප්‍රධාන අවධි දෙකයි. ඩිම්බ කෝෂය තුළ ප්‍රධාන අවධි දෙකයි. මොකක්ද අවධි දෙක? නේද? සිවුනිකා උත්තේජක අවධියක් තියෙනවා. උත්තේජක අවධියක් තියෙනවා. අනිත් එක තියෙනවා ලුයුටියල් අවධිය. පළවෙනි එක සිවුනිකා උත්තේජක අවධිය, දෙවෙනි එක මොකද්ද බබා? ලුයුටියල් අවධිය. මේක සිවුනිකා උත්තේජක හෝමෝනය මගින් පාලනය කරන, මේක ලුටේකරන හෝමෝනය මගින් පාලනය කරනවා. මේක පළවෙනි අවධිය, මේක දෙවෙනි අවධිය. මේකටත් දින 14යි, ඒකටත් දින 14යි. එහෙනම් බලන්නකෝ මානව ඩිම්බ කෝෂය හා ගර්භාෂය තුළ සිදුවන අවධි වෙනස් වීම වලින් ඩිම්බ කෝෂය තුළ සිදුවන ප්‍රධාන අවධියක් නොවන්නේ මේ ඩිම්බ කෝෂය තුළ සිදුවන ප්‍රධාන අවධියක් ආර්තව අවධිය බලන්න. දැන් ප්‍රශ්නයක් කොච්චර පැහැදිලිද? නිකන් උත්තරයක් කියාගෙන ගියාට වඩා දැන් ප්‍රශ්නයක් මොනතරම් පැහැදිලිද? කොච්චර පැහැදිලිද බලන්නකොනේ. දැන් ඔයාට කියන්න පුළුවන් ටක් ගාලා. ආර්තව අවධිය. ආර්තව අවධිය තියෙන්නේ ගර්භාෂය තුළ නේද? අපෙන් අහන්නේ ඩිම්බ කෝෂය තුළ සිද්ධ වෙන එක. ලුයුටියල් අවධිය. ලුයුටියල් අවධිය. බලන්න ලුයුටියල් අවධිය. ලුයුටියල් අවධිය තියෙනවා කියන්නේ ඩිම්බ කෝෂය තුළ මේක හරියි. ශ්‍රාවී අවධිය. කොහෙද ශ්‍රාවී අවධිය තියෙන්නේ? මේ ගර්භාෂය තුළ මේ බලන්න. මේක වැරදි. ප්‍රගුණන අවධිය. මේ ප්‍රගුණන අවධිය තියෙන්නේ කියන්නේ ගර්භාෂය තුළ. උත්තරේ අපිට තෝරන්න වෙන්නේ බබා. දෙවෙනි උත්තරේ විදියට. එහෙනම් මේ වෙනකොට කතා කරේ පැයකමාරක් විතර. බහුවර්ණ කීයද බබා? බහුවර්ණ දෙකයි. ඒක නිසා බහුවර්ණ දෙකකදී ජීව විද්‍යාව පාඩම් දෙකක් මම සම්පූර්ණයෙන් කතා කළා. සාරාංශගත කළා. තේරුණා නේද? ඒක නිසා මේ වගේ ප්‍රශ්න 10ක් කතා කරුවොත් එහෙම ඔයාලට මම විශ්වාස කරනවා හොඳටම ඇති කියලා. තේරුණා නේද? අවශ්‍ය දේවල් තියෙනවා නම් සටහන් කරගන්න නේද? අවශ්‍ය දේවල් තියෙනවා නම් සටහන් කරගන්න තරම් දෙයක් නැහැ. නමුත් ඔයා ලියන්න ඕනේ මේ ප්‍රශ්නෙට අදාළව. මම විවරණ ලියන හැටි මේ කියලා දෙන්නේ. ඔයා ලියන්න මොකද්ද? නේ? ලියාගන්න. ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක ඔන්න ඔය සටහනක් විදිහට ලියන්න ඕනේ දේවල්. හරිද? ස්ත්‍රී ප්‍රජනක පද්ධතියක් තුළ 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 ලියා ගන්න ඕනේ දේවල් ටික. හරිද? ඩිම්බ කෝෂයේ ඩිම්බ කෝෂයේ ඩිම්බ කෝෂයේ ඩිම්බ කෝෂයේ ඩිම්බ කෝෂයේ සිදුවන ප්‍රධාන ක්‍රියාවලි හා ඩිම්බ කෝෂයේ සිදුවන ප්‍රධාන ක්‍රියාවලි හා ඊට දායක වන හෝමෝන ඊට දායක වන හෝමෝන ඊට දායක වන හෝමෝන ඊට දායක වන හෝමෝන ඊළඟ එක ඔයා ලියා ගන්න ඕනේ ගර්භාෂය තුළ සිදුවන ප්‍රධාන වෙනස් වීම හා ගර්භාෂය තුළ සිදුවන ප්‍රධාන වෙනස් වීම හා ඊට දායක වන හෝමෝන ඔයා ওই ටික කම්ප්ලීට් කරගත්තේ නැත්නම් ඔයා ආද මේ ලෙසන් එක අහගෙන ඉඳලා ඉවර වෙලා වැඩක් නැහැ, තේරුමක් නැහැ. පැහැදිලි නේද? ඒක නිසා ඔයා මේවා ප්‍රධාන වශයෙන් මේ දේවල් කරන්න බලන්න නේද? දිගටම වැඩ කරගන්න කම්මැලි නම්
තනින් තැන නතර කර මේ ලෙසන් එක දිගට ගෙනියන්න. තේරෙනවනේ 10 ගන්න කලින් ප්‍රශ්න ඉවරයි. ඊට දෙවෙනි ප්‍රශ්නේ වෙන වෙලාවක බලන්න නේද? නමුත් මම උත්සාහ කරන්නම් දිගටම මේ දේවල් ටික කරලා තියන්න.